හරි. දැන් අපි කතා කරමු එහෙනම් පේපර් එකට අදාළව තියෙන ප්‍රශ්න ටික අපිට කරන්න පුළුවන් ඒවා විතරයි අද කතා කරන්නේ. මේ ඔක්කොම කරන්න බෑ තාම. අපි එක දවසයිනේ ඉගෙන ගත්තේ. නේද? ඉගෙන ගත්ත දේවල් වලින් කරන්න පුළුවන් දේවල් කිහිපය අපි අද කතා කරමු. හරිද? පළවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්ද? මොකද්ද ඔයාලගේ තියෙන අදහස? අපි ඉගෙන ගත්ත කොටසකින්ද ඇවිල්ලා තියෙන්නේ. බලන්න. මේ ඉගෙන ගත්ත කොටසකින්ද මේ තියෙන්නේ. ඔව්. මෙතන අපෙන් අහන්නේ අමුදත්ත. ඒ කියන්නේ පුතේ සකස් වෙලා නැතුව මූලික මට්ටමේ පවතින දත්ත. සකස් වෙලා නැතුව මූලික මට්ටමේ පවතින දත්ත. ඒවට අපි තව නමක් කියනවා අමුදත්ත කියන නම. හරි. හරිද? එතකොට මේ උත්තර 4ක් දීලා තියෙනවා. උත්තර 4න් මොකක් දහනවා අමුදත්තේ වෙන්නේ? මෙතනදී හොඳට මතක තියාගන්න පුතේ. එක පාට උත්තරේට ඉර ගහන්න යන්න එපා. මේක කියලා හිතමු අපි. ඒක නම් උත්තරේ එක පාට ඉර ගහන්න යන්න එපා. තර්ක කරන්න. පළවෙනි උත්තරේ හරිද? හරිනම් හරියක් දාගන්න. නැත්නම් වැරද්දක් දාගන්න. ওই විදිහට තර්ක කරලා හරි උත්තරේ තෝරන්න. මම ඔයාලට වෙලාව දෙනවා මුලින්ම මේ ප්‍රශ්න 4 කියවලා ඔයාලට දැන් ටියුට් එක ළඟ නැති නිසා කොළ කෑල්ලක් අරගෙන 1 2 3 4 කියලා ලියා ගන්න. ලියලා හරි වැරදි දාලා හරි උත්තරේ තෝරලා මට chat එකට දාන්න ඔයාලගේ උත්තරේ මොකක්ද කියලා. දාන්න බලන්න. කලන බොහොම හොඳයි. සංසේක කවිෂ්ක කවිෂානේ ඉනුක බොහොම හොඳයි. රුක්ෂාන් පොඩ්ඩක් බලන්න උත්තරේ හරිද කියලා. කලබල වෙන්නේ නැතුව උත්තරේ තෝරලා බලන්න. අවිෂ්ක කල්පනා කරන්න තව ටිකක්. අමු දත්ත අහන්නේ. තොරතුරු නෙවෙයි දත්ත ගැන අහන්නේ. ගොඩක් අයගේ උත්තර හරි. අපි මේ O level වල කරන පළවෙනි ප්‍රශ්නය. නේද? හා හා පුරා කියලා පටන් ගත්ත O level papers වල තියෙන පළවෙනි ප්‍රශ්නේ. වැරදුනාට කමක් නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරමු හරි උත්තරයක් දෙන්න, තර්ක කරන්න නේද? ඔයාලගේ ඇතුලේ තියෙන හැකියාවන් එළියට ගන්න. කම්මැලිකමේ ඉන්න එපා. බොහොම හොඳයි 10 වසරේ ළමයි උත්තර දෙනවා chat එකේ. නේද? ඒක හොඳ ලක්ෂණයක්. ඒ ලක්ෂණය දිගටම අපි තියාගමු. හරි. දැන් අපි කතා කරමුකෝ. එක එක්කෙනා වෙනස් උත්තර දෙන ඒවත් තියෙනවා. ඔන්න අපි තර්ක කරන විදිහ දැන් ඉගෙන ගමු. උත්තරේ තෝරන්න නෙවෙයි මම උගන්වන්නේ. හරි උත්තරේට යන පාර තමයි උගන්වන්නේ. තේරෙනවද? අපි හරි උත්තරයකට යන්නේ කොහොමද? තර්ක කරලා උත්තරයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන දේ තමයි අපි මේකෙන් බලන්නේ. හරි බලමු දැන්. පහත දැක්වෙන ඒවායින් අමුදත්ත පහත දැක්වෙන ඒවායින් අමුදත්ත ලෙස සැලකෙන්නේ කුමක්ද? අමුදත්ත ප්‍රොසෙස් වෙච්ච නැති ඒවා මොනවද කියලා තමයි අහන්නේ. පන්තියක ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු. එක ළමයාගේ ලකුණ මම මේ වගේ එකක් උදාහරණයකිනුත් එදා කරා. එක ළමයාගේ ලකුණ දත්තද තොරතුරුද? සකස් වෙලාද තියෙන්නේ? සකස් වෙලා නැතුවද තියෙන්නේ? කියන්න බලන්න. සකස් වෙලාද තියෙන්නේ? සකස් වෙලා නැතුවද තියෙන්නේ? සකස් වෙලා නැහැ. නේද? එක එක්කෙනාගේ ලකුණ. එක එක්කෙනාගේ ලකුණ. එහෙනම් ඒක අනිවාර්යෙන්ම දත්තයක්. දත්තයක්. ඩේටා එකක්. ඩේටා. ඊළඟට පන්තියක ශිෂ්‍යයන් ලබාගත් ලකුණු
අනුපිළිවෙලට සකස් කළ ලයිස්තුව අනුපිළිවෙලකට සකසලා තියෙන එක්ක නම් පිළිවෙලට වෙන්න පුළුවන් එක්ක ලකුණු ගත්ත පිළිවෙලට වෙන්න පුළුවන් සැකසීමක් ඒ ඇතුළේ එහෙනම් තියෙනවා සැකසීමක් ඒක ඇතුළේ තියෙනවා එහෙනම් පුතේ අනිවාර්යෙන්ම මෙයා කවුද ඉන්ෆෝමේෂන් තොරතුරක් එයා තොරතුරක් පන්තියක ශිෂ්‍යයන් ලබාගත් උපරිම ලකුණ ඒකෙන් අපිට තීරණයක් ගන්න පුළුවන් අනුපිළිවෙලට සකස් කරපු ලයිස්තුවෙන් අපිට තීරණයක් ගන්න පුළුවන් එහෙනම් මේවා තොරතුරු ඊළඟට පන්තියක ශිෂ්‍යයන් ලබාගත් සාමාන්‍ය ලකුණ එතන ප්‍රොසෙස් එකක් වෙලා තියෙනවා ඊළඟට තීරණයකට එන්න අපිට පුළුවන් හොඳට තීරණ ගන්න පුළුවන් අපිට සාමාන්‍ය ලකුණ දිහා බලලා මේ පන්තියේ ළමයි වැඩ කරලා තියෙනවද පන්තියක් විදිහට තීරණයක් ගන්න හොඳ දෙයක් තමයි සාමාන්‍ය ලකුණක් කියන්නේ. එහෙනම් දුවේ පුතේ අපිට එතනදී මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම සාමාන්‍ය ලකුණ කියලා කියන්නේ තීරණයක් ගන්න හොඳ දෙයක්. එහෙනම් එයා ඉන්ෆෝමේෂන් එකක්. එහෙනම් පැහැදිලිවම උත්තරේ පළවෙනි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 2007 බොහොම පහසු ප්‍රශ්නයක්. 2007 කියන්නේ IT පටන් ගත්ත අවුරුද්ද. ඒක නිසා බොහොම පහසු උත්තර අපිට ගන්න පුළුවන්. දැන් වරද්දපු ජනතාව දුක් වෙන්න එපා. ඔයාලා තමයි අද නේද වැඩිපුර යමක් හරියට ඉගෙන ගත්තේ. කියන්නකෝ දැන් හරියටම තේරුණාද? තව ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්නකෝ chat එක හරහා හරි. ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. වැරදියට උත්තර දීපු අය ඉන්නවා. ඔයාලට දැන් හොඳට තේරුණාද? මේ ඉතිහාසය සම්බන්ධව අපිට තාම බෑ. තුන්වෙනි ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් ඉක්මනින් කියන්නේ ඊළඟ ප්‍රශ්නට යන්න කලින් අනිත් අය තුන්වෙනි එක කියවන්න. අපිට පුංචි විවරණයක් ලියා ගන්නත් ඕනේ පුතේ. අපි මේක ලියලා ඉමු ඊළඟ ප්‍රශ්නට යන්න කලින්. ඔයාලට CR පොතක් දැන් වෙනම ගන්න නැත්නම් කොලයක ලියන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා නැවත පොතක ලියා ගන්න. පළමු පාඩමට අදාළව මාතෘකාව ලියා ගන්න. පළමු පාඩමට අදාළ විභාග ප්‍රශ්න විවරණ. පළමු පාඩමට අදාළ විභාග ප්‍රශ්න විවරණ. දැන් වෙනම් පොතක් පාවිච්චි කරන්නේ සටහන් පොතේම ලියනවා නම් එතනම ලියන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ වෙනම පොතකට යන්න කියලා. එතකොට ඔයාලට ප්‍රශ්න ටික වෙනම තියෙනවා. හොඳ රිවිෂන් එකක් කරන්න පුළුවන් ওই විවරණ ටික කියවලා. ඒක ගොඩාක් වටිනවා. සටහන් පොත වගේම ඒකත් හරිය වැදගත් කොටසක්. ඒක නිසා ඒක වෙනම පොතකට යනවා නම් වඩා හොඳයි. හරි. පසුගිය විභාග ප්‍රශ්න විවරණ පළමු පාඩම පසුගිය විභාග ප්‍රශ්න විවරණ. හරි. ලියා ගන්න. මෙන්න මේ ප්‍රශ්නට අදාළව ප්‍රශ්න අංක 1 කියලා ලියා ගන්න. ප්‍රශ්න අංක 1. අමුදත්ත සැකසීමකට භාජනය නොවි පවතින ඒවාවේ සැකසීමකට භාජනය නොවි පවතින ඒවාවේ අමුදත්ත යනු සැකසීමකට භාජනය නොවි පවතින ඒවාවේ
ඒවා තීරණ සඳහා සහාය නොවේ. 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 පුරෝකථන සඳහාද සහාය නොවේ. නැත්නම් ලියාගන්න පුරෝකථන සඳහාද භාවිතා කළ නොහැක. 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 ඒ අනුව ගත් කල. ඒ අනුව ගත් කල. ඒ අනුව ගත් කල. 2 3 4. ඒ අනුව ගත් කල 2 3 4 යන පිළිතුරු සියල්ල 2 3 4 යන පිළිතුරු සියල්ල ඒ අනුව ගත් කල 2 3 4 යන පිළිතුරු සියල්ල 2 3 4 යන පිළිතුරු සියල්ල සකස් වී ඇත. සකස් වී ඇත. සකස් වී ඇත. එහෙයින් ඒවා හිස් තැනක් වේ. ඔයාලා ලියාගන්න. එහෙයින් ඒවා හිස් තැනක් වේ. මොනවා වේද? මොනවා වේද? දත්තද තොරතුරුද? එහෙයින් ඒවා මොකක්ද වෙන්නේ? dataද informationද? dද iද කියලා chat එකට දාන්න බලන්න. කෙටියෙන් දාන්න. dataද informationද? හරියට හරි. එහෙයින් ඒවා තොරතුරු වේ. තොරතුරු වේ. එම නිසා පිළිතුර ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු වේ. නැත්තම් එහෙයින් පිළිතුර එක වේ. එහෙමත් කමක් නැහැ. එහෙයින් පිළිතුර ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු වේ. ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු වේ. ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු වේ. ඔන්න ඕකට තමයි පුතේ අපි කියන්නේ විවරණයක් ලියනවා කියලා. ඕක පාඩම් කරන්න ගොඩාක් හොඳ ක්‍රමයක්. ඔයාලා ඕක අනිත් සබ්ජෙක්ට් වලටත් පාවිච්චි කරන්න පාඩම් කරන්න හරි වටිනවා. මොකද අපි පාඩම් කරනවා කියලා කියන්නේ ඔහේ නැත්තම් පොත කියවන එක. ඕක බලන්නකො අපිට පාඩම හරි සමරි එකක් විදිහට අපේ ඔළුවට ගන්න හරි ලේසි ඕක හරහා. තර්ක කරන විදිහ ප්‍රශ්න වලට අපි තර්ක කරන විදිහ හොඳට පුරුදු වෙනවා. ඒක නිසා ඕක හරි සාර්ථක පාඩම් කරන ක්‍රමයක්. හරිද? ඕක අපි හැම පාඩමකටම පාවිච්චි කරන අපි ගාව අවසාන වෙනකොට 11 වසර දක්වාම හැම ප්‍රශ්නයක්ම විවරණ ලියපු පොතක් ඔයාලට එකතු වෙනවා. ඕවා ඔළුවෙත් ලියා ගන්න. ඒ වගේම නිතර බලන්න ඔය ප්‍රශ්න දිහා නැවත බලන්න. ඒතර කවදාවත් මේ පාඩමෙන් අහන ප්‍රශ්නයක් ආයෙ වරද්දන්න බෑ. මොකද තර්ක කරන විදිහ ඔයාලා ගාව දැන් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීප දෙනෙක් කලින් දැම්මා. දැන් ඉතුරු කට්ටිය දාන්නකෝ. මොකක්ද හරි උත්තරේ කියලා කියවලා. පහත සඳහන් ඒවා අතරින් තොරතුරු ඇතුළත් නොවන්නේ. පහත සඳහන් ඒවා අතරින් තොරතුරු ඇතුළත් නොවන්නේ. ඒ කියන්නේ නොකිය අහන්නේ දත්තයක් වෙන්නේ කවුද කියලා. නේද?
දත්ත කවුද කියලා තමයි අහන්නේ. හරිම ලේසි. වරද්දන අය නම් ඉන්නවා හැබැයි ඉඳලා හිටලා බොරුවට වරද්දනවත් දන්නෙත් නෑ. හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. කාලගුණ වාර්තාවක්. කාලගුණ වාර්තාවක් කියන තැනම වාර්තාව කියන වචනේම තියෙනවා. එයා දත්තයක්ද තොරතුරක්ද? දත්තයක්ද තොරතුරක්ද? වාර්තාවක් කියන්නේ පුතේ ලොකු ප්‍රොසෙස් එකක්. ලොකු සකස් කිරීමකින් පස්සේ එළියට එන දෙයක්. එහෙනම් අනිවාර්යෙන්ම වාර්තාව කියන දේ මොකක්ද? ඉන්ෆර්මේෂන් එකක්. වාර්තාව කියන දේ ඉන්ෆර්මේෂන් එකක්. කාලසටහනක් බුදු අම්මෝ ඉස්කෝලේ කාලසටහන හදන්න විඳින දුක දන්නේ. ඕක හදන ටීචර්ස්ලා විතරයි. නේද? එහෙන් ක්ලෑෂ් වෙනවා මෙහෙන් ක්ලෑෂ් වෙනවා හරිම අමාරු වැඩක්. ඕකට අපි software පාවිච්චි කළත් මේ process එක නිසා කරන. එතන ලොකු process එකක් තියෙනවා. එහෙනම් එයා අනිවාර්යෙන්ම මොකක්ද? information එක. information එක. ඊළඟට අපි යමු සුපිරි වෙළඳ සැලක ප්‍රදර්ශනය කරන මිල දර්ශකය. මිල දර්ශකයක් අපිට තීරණ ගන්න පුළුවන්. අද ගෝවා කනවද? එහෙම නැත්නම් පරිප්පු කනවද? නේද? අපිට තීරණ ගන්න පුළුවන් මිල දර්ශකය දිහා බලලා. process එකක් වෙලා ග්‍රෑම් 100ක මිල මෙච්චරයි නේද? තොග දෙනවා නම් මෙච්චරයි. එහෙමත් අපිට දාන්න පුළුවන්. එතකොට එතන ලොකු process එකක් තියෙනවා. එහෙනම් පුතේ එයත් information. ප්‍රස්ථාර කියන එක මම දුවලා පුතාලට එදා ඇඳලත් පෙන්නුවා. ප්‍රස්ථාර කියන එක ඉන්ෆර්මේෂන් එකක්. හැබැයි මෙතන ඒ වගේ කටපාඩම් කරන ළමයි ටික පොඩ්ඩක් නේද? අවුල් කරලා දාන්න කටපාඩම් කරන කට්ටියගේ මොලේ පොඩ්ඩක් හොලවලා බලන්න. ඇතුලේ මොලයක් තියෙනවද කියලා බලන්න. ප්‍රශ්න වෙනස් කරලා දීලා තියෙනවා. ලේබල් නොකරන ලද. ලේබල් නොකරන ලද. XY අංශ මොනවද කියලා නේ? XY අක්ෂ මොනවද කියලා නැහැ. හරිද? ඊට පස්සේ මේ වගේ තියෙන data අපි මොනවද කියලා දන්නේ නැහැ. නිකන් ප්‍රස්ථාරයක් තියෙනවා. මේව නිකන් ඇඳපු එකක් තියෙන. එච්චර තමයි. අපි දන්නේ මේකෙන් මොනවා කියනවද කියලා. එතකොට මේක හරියන්නේ. එහෙනම් මේක information එකක් නෙවෙයි data එකක්. දත්ත. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්න ඕනේ හතරවෙනි උත්තරේ. සමහර විට ඉඳලා හිටලා වැරදින්නේ අද ඉස්සෙල්ලම සම්බන්ධ වෙච්ච දරුවන්ට සහ ගිය සතියේ පාඩම හොඳට අවබෝධ වෙච්ච නැති දරුවන්ට වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ නම් මං අනිවාර්යයෙන්ම කරනවා හරියටම කරනවා කලබල වෙන්නේ නැතුව හරියටම උත්තරේ තෝරනවා කියලා විශ්වාසයෙන් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. හොඳද? අපි මේකට පොන්චි සටහනක් ලියාගනිමුද? අමායා වැඩේ තේරුණාද පුතේ? නෙත්මා හරිද තේරුණාද? ඉනුක නම් හරිනේ. තේරුණාද කට්ටියටම? බොහොම හොඳයි. නියමයි. අපි යමු පුතේ එහෙනම් පුංචි විවරණයක් ලියාගමු. දැන් අපිට ප්‍රශ්න ටික පිළිවෙලට විවරණේ තිබ්බොත් හොඳයිනේ නේද? ඒක නිසා දෙවෙනි ප්‍රශ්නෙට ඉඩ තියලා රූල් 3-4ක් ඉඩ තියලා තුන්වෙනි ප්‍රශ්නෙට යමු අපි. හරිද? තුන්වෙනි ප්‍රශ්නෙට යමු. ලියා ගන්න. මෙම ප්‍රශ්නයේ තොරතුරු ඇතුළත් නොවන ප්‍රකාශය පිළිබඳව විමසයි. එනම් දත්ත පිළිබඳව විමසීමක් සිදුවේ. එනම් දත්ත
පිළිබඳව විමසීමක් සිදුවේ. දත්ත පිළිබඳව විමසීමක් සිදුවේ. එනම් දත්ත පිළිබඳව විමසීමක් සිදුවේ. ඒ අනුව එක දෙක තුන යන සියලුම ප්‍රකාශන ඒ අනුව එක දෙක තුන යන සියලුම ප්‍රකාශන එක දෙක තුන යන සියලුම ප්‍රකාශන සැකසීමකට භාජනය වී ඇත. සැකසීමකට භාජනය වී ඇත. එහෙයින් ඒවා තොරතුරු වේ. අපි පන්තිය හරියටම පැය දෙකක් කරනවා. පහමාරට තමයි ඉවර වෙන්නේ. එබැවින් ඒවා තොරතුරු වේ. පහමාර වෙනකම්ම ඉන්න වැඩ කරන්න. එතකොට හරියට පාඩම ඔලුවට දාගන්න පුළුවන්. තොරතුරු වේ. හරි. ලේබල් නොකරන ලද ප්‍රස්ථාර සටහනක් භාවිතයෙන් ලේබල් නොකරන ලද ප්‍රස්ථාරයක් භාවිතයෙන් ලේබල් නොකරන ලද ප්‍රස්ථාර සටහනක් භාවිතයෙන් තීරණගත හැක. මෝඩ පැටවු ටික වගේ තීරණගත හැක කියලා ලියාගත්ත නේද? ලේබල් නොකරන ලද ප්‍රස්ථාර සටහනකින් තීරණගත හැකද? නෑ, තීරණගත නොහැක. සිහියෙන් ලියා ගන්න. මම ඕකටමයි ওই වරද්දන් දුන්නේ රතු පෑන අරන්. නොහැක කියන එකේ නොයන්න රතු පෑනෙන් කපාගෙන හොඳ ටොක්කකුත් තමන්ම එනගන්න. තීරණගත නොහැක. එහෙයින් එය දත්තයකි. දැන් කරමු අපි 4 වෙනි ප්‍රශ්නේ. ඔන්න හොඳ ප්‍රශ්නයක්. හිතන්න ඕන ප්‍රශ්නයක්. මං හරි කැමතියි මේ ප්‍රශ්නෙට. හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. කල්පනා කරලා කලබල වෙන්නේ නැතුව ඉක්මනට උත්තර අවශ්‍ය නැහැ. හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ. බොහොම හොඳයි ළමයි. ගොඩක් අය හැමෝම වගේ දැන් නම් හරි. දැන් 100%ක්ම හරි උත්තර දෙන්න ඕනේ. මොකද දැන් ඔයාලා පාඩම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. අපි ප්‍රශ්න දෙකක් හොඳට පැහැදිලිවම ගැඹුරින් කතා කරා. දැන් ඔයාලට
ඒ හැකියාව ඇවිත් තියෙන්න ඕනේ. බොහොම හොඳයි. අපි කතා කරමු. මං හිතුවට වැඩිය කට්ටිය ඉක්මනට ට්‍රැක් එකට වැටුණා. වෛද්‍යවරයෙකු විසින් පැය 5ක් පුරා රෝගියෙකුගේ උෂ්ණත්වය අධීක්ෂණය කරනවා. පැයකට වරක් රෝගියාගේ නළලට අත තියලා බලමු. මෙහෙම උණ බලනවා. දැන් කොවිඩ් කාලේ නම් නේද අත තිබ්බොත් හරිම තමයි නේද? වැඩේ. මේක ඩේටා එකක්ද ඉන්ෆර්මේෂන් එකක්ද අපිට කියන්න පුළුවන්ද? අම්බෝ 100 උණ 100ට තියෙනවානේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100ට තියෙන 150ට තියෙනවා. දැන් නම් මැරෙන්න ළඟයි 300ටම තියෙනවා. එහෙම කියත හැකිද අපිට? එහෙම කියන්න බෑ. නේද? එහෙනම් එයා ඩේටා එකක් අපිට නිවැරදිව තීරණයක් ගන්න බෑ. ලෙඩාගෙන් අහනවා. ඔයාට උණද? උණ කොච්චර තියෙනවද? නේද? ලෙඩා උණ විකාරයෙන් නම් මොනවා කියයිද දන්නේ නේද? එහෙනම් එයත් ඩේටා එකක්. ඊළඟට කියනවා පැයකට වරක් උෂ්ණත්ව මානයකින් බොහොම හොඳයි උෂ්ණත්ව මානයකින් කියවනු ලබන පාඨාංක භාවිතයෙන් ප්‍රස්ථාරයක් හැඳීම. අන්න නියමයි. උෂ්ණත්ව මානයක් පාවිච්චි කරලා ඒකෙන් හරියට පාඨාංකය අරගෙන ඒ මදිවට තව ප්‍රස්ථාරයකුත් අඳිනවා. අන්න නියමයි. අන්න තොරතුරක් නේද? හොඳ ප්‍රොසෙස් එකක් වෙලා තියෙනවා. එහෙනම් එයා ඉන්ෆර්මේෂන් අපෙන් අහනවා තොරතුරු ලබා ගන්න පුළුවන් මොකෙන්ද කියලා. C මගින් පමණි. C මගින් පමණි. අපි ටියුට් ගෲප් එකට දාන්නේ නැහැ පුතේ. ලියාපදිංචි වෙන අයට ගෙදරටම ටියුට් එක එවනවා. තැපෑලෙන් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. පන්තියට දිගටම එන්න, පන්තියට ලියාපදිංචි වෙන්න. හරි. අපි යමුද එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. මේකත් ඔයාලට බෑ. විවරණ මතක වෙනවනේ මට. විවරණ ලියාගනිමු. 4 වෙනි ප්‍රශ්නේ. රෝගියෙකුගේ උණ තත්ත්වය පිළිබඳව රෝගියෙකුගේ උණ තත්ත්වය පිළිබඳව රෝගියෙකුගේ උණ තත්ත්වය පිළිබඳව රෝගියෙකුගේ උණ තත්ත්වය පිළිබඳව තොරතුරක් ලෙස C ප්‍රකාශනය සැලකිය හැක. C ප්‍රකාශනය සැලකිය හැක. C ප්‍රකාශනය සැලකිය හැක. A හා B ප්‍රකාශන සැලකූ විට A හා B ප්‍රකාශන පිළිබඳ සැලකූ විට A හා B ප්‍රකාශන සැලකූ විට A හා B ප්‍රකාශන සැලකූ විට රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳව රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා නොදේ. එහෙයින් ඒවා
මොනවා වේද? ඊටු ටික ලියන්න තනියෙන්. එහෙයින් ඒවා මොනවාද? හිස් තැනක් වේ. ලියා ගන්න. එහෙයින් ඒවා දත්ත වේ. එහෙයින් ඒවා දත්ත වේ. හරි. නවවෙනි ප්‍රශ්නෙත් කරන්න පුළුවන්. නවවෙනි ප්‍රශ්නෙත් කරන්න පුළුවන්. අපි නවවෙනි ප්‍රශ්නේ විතරක් කරමු. ඊට පස්සේ ඔයාලට මම ඉතුරු ටික තනියම ගෙදරදී ලියන්න දෙනවා. හොඳද? තනියම ලියාගෙන ආවට පස්සේ අපි සාකච්ඡා කරමු. ප්‍රශ්නේ කියවලා උත්තරේ chat එකට දාලා විවරණයක් තනියම ලියමු බලන්න. chat එකට උත්තරේ දාලා confirm කරගෙන ඉන්න උත්තරේ හරිද කියලා. ඊට පස්සේ විවරණේ ලියන්න පටන් ගන්න. උත්තර දාන්න බලන්න. රවීෂ හරි. ඉනුක හරි. ඔයාලා ලියන්න පටන් ගන්න. අමාය හරි. මං ඔය එක එක්කෙනාගේ උත්තර බලන්නේ මොකද පන්තියේ ඉන්න 30 ගාණක් දැනට ඉන්නවා. මේ 30 ගාණම ගැන මං කැමතියි නම් වශයෙන් අඳුනගෙන එයාලගේ හැකියාවන් ගැන තේරුම් ගන්න. හරිද? පසින්දු ආයේ උත්තරේ හිතන්න පුතේ. නෙත්ම ආයේ හිතන්න. හරිද? මෙත්මල් ආයේ හිතන්න. දැන් හරි. පසින්දු හරි. මෙත්මලුත් දැන් හරි. නෙත්ම තව හිතන්න. වෙලාව ගත වුණාට කමක් නැහැ. අපි හරියට වැඩේ කරමු. නේද? හදිස්සියක් නැහැනේ අපිට. කල් තියනවා සිලබස් කවර් කරන්න. හරියට බේසික් ටික හරියට හදාගෙන ඉන්න ඕනේ පුතේ. එතකොට අපිට ලේසි මේ ගමන යන්න. තිවංක නැහැ. ඒක නෙවෙයි හිතන්න පුතේ තව හිතන්න. පුතේ 9 වෙනි ප්‍රශ්නේ තිවංක ABC කියලා නේ 1 2 3 4 කියලා උත්තර තියෙන්නේ. දත්ත විදිහට වර්ගීකරණය කරන්න පුළුවන් මොනවාද කියලා අහනවා. දත්ත. ඒ කියන්නේ ප්‍රොසෙස් වෙලා නැති දේවල්. අපිට නිගමනවලට එන්න බැරි දේවල්. හිතන්න. අනුරාධපුර නගරේ සාමාන්‍ය අපි දන්නවා සාමාන්‍ය කියනකොටම සාමාන්‍ය හදන්නේ ඇවරේජ් එක හදන්නේ සූත්‍රයක් පාවිච්චි කරලා එතන ප්‍රොසෙස් එකක් වෙලා එක එක දවසේ උෂ්ණත්වය අරගෙන දවස් ගාණින් බෙදලා තමයි අපි සාමාන්‍ය උෂ්ණත්වය ගන්න. එහෙනම් පුතේ අනිවාර්යෙන්ම සාමාන්‍ය අගය කියලා කියනකොට ඒක අයිති වෙන්න ඕනේ මොනකටද? ඉන්ෆර්මේෂන්. එහෙම නැත්නම් තොරතුරකට. පැහැදිලිද?
අන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. විශ්ක බෝඩ් එකේ පේන්නේ නැද්ද පුතා? දැන් බලා ගන්න. ඔයා ස්ක්‍රීන් එක හරි. දැන් බලා ගන්න. ඔන්න 9 වෙනි ප්‍රශ්නේ. අනුරාධපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය. එක දවසේ උෂ්ණත්වය අරගෙන එහෙනම් බෙදලා හදලා ගන්න නිසා ඒක ඉන්ෆෝමේෂන් එකක්. අපෙන් අහන්නේ දත්ත. ඊළඟ එක බලන්න. පාසලක පිරිමි හා ගැහැණු සිසුන්ගේ ප්‍රතිශතය දැක්වෙන වට ප්‍රස්ථාරය. වට ප්‍රස්ථාරය. වට ප්‍රස්ථාරයක්. ප්‍රස්ථාරයක් කියන්නේ අපි දන්නවා. ප්‍රස්ථාරයක් කියන්නේ අපි දන්නවා. dataද informationද? අවිෂ්ක කියන්න බලන්න. දත්තද තොරතුරුද? Dද Iද? කෙටියෙන් දාන්න chat එකට. Dද Iද? සඳුනි වට ප්‍රස්ථාරයක් ප්‍රතිශතයක් හදලා. දැන් ඔයාලා මේ ලේසියෙන් ප්‍රස්ථාර අඳිනවද? ප්‍රස්ථාරයක් අරගෙන 100ට හදාගෙන ඒකෙන් ප්‍රතිශතයක් අරගෙන එහෙමනේ වට ප්‍රස්ථාර අඳින්නේ. එතන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. එතන ලොකු ක්‍රියාවලියක් තියෙනවා. එහෙනම් ඒක දත්තයක් නෙවෙයි පුතේ. ඒක දත්තයක් නෙවෙයි. එයා ඉන්ෆෝමේෂන් එකක්. එයා ඉන්ෆෝමේෂන් එකක්. හරිද? ගොඩක් අය ඒක වරද්දලා. ඉන්ෆෝමේෂන් එකක්. ඊළඟට තුන්වෙනි එක ගෘහස්ත දුරකථන අංකයක අවසාන සංඛ්‍යාංක 4. දැන් ප්‍රස්ථාරයක් දිහා බලලා අපිට තීරණ ගන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මෙයා ඉන්ෆෝමේෂන් එකක්. හැබැයි පුතේ ඔයාලගේ ෆෝන් නම්බර් එකේ අන්තිම අංක 4 බලලා අනේ මෙයා නම් හරි ෂෝක්. එහෙම කියත හැකිද අපිට? අනේ සී දේවි දරුවෙක්. එහෙම කියත හැකිද අපිට? එහෙම බෑ. අපිට තීරණ වලට එළඹෙන්න බෑ. නිගමන ගන්න බෑ. නේද? පුරෝකථන කරන්න බෑ. මෙයාගේ අන්තිම නම්බර එක මෙහෙම නිසා මෙයා මෙහෙම කෙනෙක් වෙයි. අපිට කියන්න බෑ පුතේ. එහෙම කියන්න බෑ. එහෙනම් මෙයා dataද informationද? තුන්වෙනි එක්කෙනා. කියන්න බලන්න. Dද Iද? ඉක්මනට දාමු. බොහොම හොඳයි අමායා. හරියට හරි. දැන් හරි කට්ටියම. දැන් හරි. මෙයා අනිවාර්යෙන්ම data එකක්. තීරණයක් ගන්න බෑ. සකස් වෙලා නැහැ. එහෙනම් මෙයා data එකක්. ගණිතය සඳහා 10 වෙනි ශ්‍රේණියේ සිසුන් ලබාගත් උපරිම ලකුණ අපි කලිනුත් කතා කරා. උපරිම ලකුණ, අවම ලකුණ, සාමාන්‍ය නේද? අනුපිළිවෙලට සකස් කරන ලද ඔය ඔක්කොම මොනවද? ඔය ඔක්කොම මොනවද? දත්තද තොරතුරුද? dataද informationද කියන්න බලන්න. ඔව්. බොහොම හොඳයි. ඒ ඔක්කොම information. එහෙනම් උපරිම ලකුණ කියන්නේ information වෙනවා. එහෙනම් දත්ත විදිහට අපිට මෙතන තෝරගන්න පුළුවන් වෙන්නේ ගෘහස්ත දුරකථන අංකයක අවසාන සංඛ්‍යාංක 4. ලියාගමු. මේකේ විවරණය ඔයාලා ලියන්නත් ඇති. ටීචර්ගේ විවරණෙත් යටින් තරුවක් දාලා ලියාගන්න. දත්ත සකස් වී නොමැති අතර 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 තොරතුරු සැකසී ඇත. තොරතුරු සැකසී ඇත. දත්ත සකස් වී නොමැති අතර තොරතුරු සැකසී ඇත. තොරතුරු ලෙස ප්‍රස්ථාර තොරතුරු ලෙස ප්‍රස්ථාර සාමාන්‍ය අගය වැඩිම අගය අඩුම අගය ආදිය දැක්විය හැක.
දැක්විය හැක. ආදිය දැක්විය හැක. ආදිය දැක්විය හැක. මෙම ගැටලුවට අදාළව මෙම ගැටලුවට අදාළව මෙම ගැටලුවට අදාළව මෙම ගැටලුවට අදාළව ගෘහස්ත දුරකථන අංකයක අවසාන සංඛ්‍යාංක 4 මගින් ගෘහස්ත දුරකථන අංකයක අවසාන සංඛ්‍යාංක 4 මගින් තීරණයකට එළඹිය නොහැක. 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 සැකසීමක් සිදුව නොමැත. 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 එහෙයින් එය දත්තයකි. 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 ඔන්න 9 වෙනි ප්‍රශ්නෙත් අපි එහෙනම් ඉවර කළා. ඔයාලට හෝම්වර්ක් විදිහට මම පාස් පේපර්ස් වල අංකය දෙන්නම්. අවුරුද්දත් එක්ක ප්‍රශ්න අංක දෙන්නම්. එතකොට ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රශ්න ටික කරගෙන එන්න පුළුවන් ගෙදරින් ටියුට් එක ලැබෙනකම්. දෙදස් දහතුනේ ලියාගන්න 2013 පළවෙනි ප්‍රශ්නය. 2013 පළවෙනි ප්‍රශ්නය. 2013 පළවෙනි ප්‍රශ්නය. ඒක විතරයි කරන්න තියෙන්නේ. අපි ඒකත් කරමු. 2013 පළවෙනි ප්‍රශ්නෙත් කරමු. ලීසි ප්‍රශ්නයක්. දත්ත ඊතලයක් තියෙනවා.
x කියලා තියෙනවා තොරතුරු කියලා තියෙනවා. හරි ලේසි. ඉතින් මේක කතා කරන්න විවරණ ලියන්න දෙයක් නැති තරම්. දත්ත මේක වැරද්දුවොත් නම් දෙන්න ඕනේ. පටාස් ගාලා එකක් දෙන්න ඕනේ. නේද? මේක වැරද්දුවොත් නම් ඉතින් ගුටිම දෙන්න ඕනේ. නේද? වැඩක් නැහැ ආයි කතා කරලා. දත්ත සකස් කරලා තොරතුරු වලට යන්න ඕනේ. processing දත්ත සැකසීම දෙවෙනි උත්තරේ. ලියා ගන්න 13 වෙනි ප්‍රශ්නෙට අදාළ විවරණය. දත්ත සැකසීමෙන් පමණක් අවශ්‍ය නැහැ. දත්ත සැකසීමෙන් තොරතුරු නිර්මාණය වේ. දත්ත සැකසීමෙන් තොරතුරු නිර්මාණය වේ. එහෙයින් පිළිතුර 2. එහෙයින් පිළිතුර 2. එහෙයින් පිළිතුර 2 වේ. එහෙයින් පිළිතුර 2 වේ. දත්ත සැකසීමෙන් තොරතුරු නිර්මාණය වේ. දත්ත සැකසීමෙන් තොරතුරු නිර්මාණය වේ. එහෙයින් පිළිතුර අංක 2 වේ. එහෙයින් පිළිතුර රෝම ඉලක්කම් 2 වේ. එහෙයින් පිළිතුර 2 වේ. හරි. එහෙනම් අපි අද මේ ප්‍රශ්න කතා කරා මේ ඇති. අපිට දැනට කතා කරන්න පුළුවන් ප්‍රශ්න ටික අපි දැන් මේ වෙනකොට කතා කරලා තියෙනවා. අපි එහෙනම් අද පාඩමේ ඊළඟ කොටසට යමු. දැන් ලියන ඒවා නවත්තලා ලියන ටික ඉවර කරලා පොත් ටික පැත්තකට කරලා හොඳට අවධානය දෙන්න පාඩමට. ස්ක්‍රීන් එක හොඳට බලන්න. හරිද? උත්තර chat එකට දාන්න. පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. අපි දැන් කතා කරන්න යන්නේ දුවේ පුතේ පද්ධති කියන්නේ මොනවද කියන දේ. පද්ධතියක් කියන එකට අපි එදා කතා කරා පද්ධති කියන්නේ මේ ලක්ෂණ ටික තියෙන්න ඕන පද්ධතියක. මොනවද මම කියපු ලක්ෂණ? පොදු අරමුණක් තියෙන්න ඕනේ. පොදු අරමුණක් තියෙන්න ඕනේ. සංඝටක කීපයක් පවතින්න ඕනේ. මේ සංඝටක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. පොදු අරමුණක් තියෙන්න ඕනේ. සංඝටක ගොඩක් ඉන්න ඕනේ. සංඝටක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය කියන දේවල් ටික තමයි පද්ධතියක තියෙන ලක්ෂණ. එදා අපි ඔය ටික කතා කරා. පද්ධති වලට උදාහරණත් අපි කිව්වා. පාසල, රෝහල, පාසල, රෝහල ඔය වගේ අපිට ගන්න පුළුවන් පද්ධති වලට උදාහරණ නේද? අපේ ඇඟේ තියෙන පද්ධති ඒවත් ගන්න පුළුවන්. එතකොට පුතේ පරිගණකය කියන්නේ පද්ධතියක්ද?
පරිගණකය කියන්නේ පද්ධතියක්. ඔයාලා මොකද කියන්නේ? පරිගණකය කියන්නේ පද්ධතියක්. කියන්න බලන්න. ඔව් කියන අය, නෑ කියන අය. ඔව් අනිවාර්යෙන්ම. පරිගණකය කියන්නේ පද්ධතියක්. හැබැයි එයා විශේෂ පද්ධතියක්. හැබැයි එයා විශේෂ පද්ධතියක්. එයා විශේෂ පද්ධතියක් වෙනවා. ඒ තමයි තොරතුරු පද්ධතියක්. එයා විශේෂ පද්ධතියක් වෙනවා. තොරතුරු පද්ධතියක්. තොරතුරු පද්ධතියක් කියන්නේ පුතේ මොකක්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ දත්ත තොරතුරු බවට දත්ත තොරතුරු බවට පත් කරන දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් අපි කියනවා තොරතුරු පද්ධතියක්. මොනවද? තොරතුරු පද්ධතියක්. මේ පාට පේන්නේ නැත්තම් කියන්න ඕනේ. තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. පැහැදිලිද? පැහැදිලිද පුතේ? එතකොට පරිගණකයත් අපි දෙන ආදාන. ඔන්න අලුත් වචනයක් ගන්නවා. ආදාන. ආදාන. ආදාන පරිගණක පද්ධතිය ඇතුළට දෙන දේවල් වලට අපි කියනවා ආදානය. අපේ පද්ධතිය ඇතුළට දාන දේවල්, අමුද්‍රව්‍ය විදිහට දෙන දේවල්. ඒවා ආදාන. ඒතර ආදාන ගත්තහම ආදාන කරන්නේ මොනවද අපි ඇත්තටම? දත්ත තමයි ආදාන විදිහට පරිගණකයේ ඇතුළට දෙන්නේ. තේරුණාද? පරිගණකයේ ඇතුළට දෙන්නේ අපි මොනවද පුතේ? දත්ත. දැන් ඔයාලා සංඛ්‍යා දෙකක් එකතු කරනවා. මම කියනවා අමායට සංඛ්‍යා දෙකක් අරගෙන එකතු කරන්නකෝ. ඒතර සංඛ්‍යා දෙක පරිගණකය ඇසුරෙන් එකතු කරනවා නම් ඒ සංඛ්‍යා දෙක අපි පරිගණකයට දෙනවා. සංඛ්‍යා දෙක ඔයාලා දැන් අඳුරනවා දත්ත කියලා. දත්ත කියලා දන්නවා. එහෙනම් මේ දත්ත අපි ආදානය කරන්න අපිට පුළුවන්. දත්ත ඇතුළට දෙන්න ආදානය කරන්න පුළුවන්. අන්න හරි. දත්ත ඇතුළට දුන්නා. පරිගණකයට දුන්නා. එළියට දානවා සැකසීමෙන් පස්සේ. එළියට දානවා කියන්නේ අපි IT වලදී නේද? ප්‍රතිදානය කරනවා. දැන් ඔයාලවත් හොඳට ලකුණු ගත්තේ නැත්නම් පන්තියෙන් ප්‍රතිදානය කරනවා. එළියට දාන්නේ ප්‍රතිදානය කරලා දානවා. එළියට දානවා. හැබැයි මේ එළියට දාන්නේ drop outs විදිහට නෙවෙයි. වැදගත් විදිහට කොහොමද? අපේ පන්තිය නම් එළියට දානකොට වැදගත් විදිහට දාන්නේ නැහැ. තොරතුරු කරලා. සකස් කරලා. දැන් ඔයාලව ඉස්කෝලෙන් එළියට දාන්නේ. සකස් කරලා නේද? හොඳ පුරවැසියෙක් බවට පත් කරලා තමයි එළියට දාන්නේ. අපි පන්ති ඉවර වෙනකොට ඔයාලව හරි විදියට එළියට දාන්නෙත් එහෙම. පන්තියේ සකස් කරලා හොඳ පුරවැසියෙක් බවට පත් කරලා IT පුළුවන් අය බවට පත් කරලා තමයි පන්තියෙන් එළියට දාන්නේ. අන්න සකස් වෙලා තොරතුරු බවට පත් වෙලා අපි ප්‍රතිදානය කරනවා. ආදානය ප්‍රතිදානය කියන වචන දෙක පැහැදිලිද එහෙනම්? දැන් ඕකෙනුත් ප්‍රශ්න කරනවා අපි ඊළඟ දවසේ. ප්‍රායෝගික සිද්ධි කීපයක් අරගෙන මෙතන තියෙන ආදාන මොනවද? මෙතන තියෙන ක්‍රියාවලිය මොනවද? මෙතන තියෙන ප්‍රතිදාන මොනවද? කියලා අපි ඊළඟ දවසේ කතා කරනවා. එහෙනම් ප්‍රතිදානය කරන්නේ තොරතුරු. මේ කතන්දරේ පැහැදිලිද? ලියා ගන්න එහෙනම් පුතේ අද මාතෘකාව
අද මාතෘකාව ලියා ගන්න. තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති. ලියාගමු. පද්ධතියක් යනු. පද්ධතියක් යනු. පද්ධතියක් යනු. යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා. පද්ධතියක් යනු යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා. පද්ධතියක් යනු යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා. නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා. සංඝටක කිහිපයක්. සංඝටක කිහිපයක් එකිනෙක සම්බන්ධ වී එකිනෙක සම්බන්ධ වී එකිනෙක සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමයි. 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 මෙහිදී විශේෂණ පද කිහිපයක්. විශේෂ සමාවෙන්න. විශේෂණ නෙවෙයි විශේෂ. මෙහිදී විශේෂ පද කිහිපයක්. මෙහිදී විශේෂ පද කිහිපයක් මෙහිදී විශේෂ පද කිහිපයක් හැඳින්විය හැක. හැඳින්විය හැක. හැඳින්විය හැක. ආදාන ඉංග්‍රීසි වලින් අපි කියනවා පුතේ input. ආදාන input. ආදාන input. සැකසීම සඳහා. සැකසීම සඳහා දත්ත යොමු කිරීම. සැකසීම සඳහා දත්ත යොමු කිරීම.
සැකසීම සඳහා දත්ත යොමු කිරීම. ආදාන ලෙස හැඳින්වේ. ආදාන ලෙස හැඳින්වේ. සැකසීම සඳහා දත්ත යොමු කරනවා. සකස් කරන්න අපි දත්ත ඇතුළට දෙනවා. ඒකට අපි කියනවා ආදානය. ඊළඟට ප්‍රතිදානය. output. ප්‍රතිදානය output. ප්‍රතිදානය output. මේකදී අපි කියනවා සකස් කරලා එළියට දෙන දේ තමයි පුතේ ප්‍රතිදානය කියන්නේ. ලියාගමු. සකස් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය සැකසීමෙන් එහෙම ලිව්වත් කමන්නේ. සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵලය. සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵලය. සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵලය. තොරතුරු ලෙස පිටතට ලබා දීම. තොරතුරු ලෙස අන්න හරි. තොරතුරු ලෙස පිටතට ලබා දීම ප්‍රතිදාන output ලෙස සැලකේ. තොරතුරු ලෙස පිටතට ලබා දීම output ලෙස සැලකේ. ප්‍රතිදාන output ලෙස සැලකේ. මම ගොඩක් හිමින් කියවන්නේ නැත්තම් ටීචර් ආයෙ කියන්නකෝ කියලා කියනවා කට්ටිය. හරිද? ස්ලෝ ලියන කට්ටිය ඉන්නවනේ. එතකොට මට ඉතින් ඒ වචන ඒ විදිහටම මතක නැහැ. මේ වෙලාවේ හදලා දෙන දෙයක් නිසා. ඊළඟට සැකසීම process. දැන් ෆිසිකල් ක්ලාස්රූම් එක නම් නේද අල්ලපු පැත්ත එක්කෙනාගේ පොතටවත් ඔළුව දාලා වචනේ හොයාගන්න පුළුවන්නේ. එහෙම බැරි වෙන නිසා තමයි මම මේ chance එක දෙන්නේ ටිකක් වේගය අඩු කරලා කියවලා. සැකසීම process ලියා ගන්න. ලබා දෙන දත්ත තොරතුරු බවට පත්කිරීමේ ක්‍රියාවලිය. තොරතුරු බවට පත්කිරීමේ ක්‍රියාවලිය සැකසීම ලෙස හැඳින්වේ. සැකසීම ලෙස හැඳින්වේ. ඒ කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන එක. සැකසීම ලෙස හැඳින්වේ. ලියාගෙන ඉවරද? ඊළඟට ලියාගමු. පරිගණක පද්ධතියක සංඝටක පරිගණක පද්ධතියක සංඝටක ආදාන සැකසීම. මේ පාට පේන්නේ නැත්නම් කියන්න. ආදාන සැකසීම ප්‍රතිදාන
දත්ත ලබා දීමට අපි කියනවා ආදානය. දත්ත ලබා දීම. ප්‍රතිදානය කියන්නේ අවශ්‍ය තොරතුරු පිටතට ලබා දීම. අවශ්‍ය තොරතුරු පිටතට ලබා දීම. අවශ්‍ය තොරතුරු පිටතට ලබා දීම. මේක ලියාගන්න. පොඩ්ඩක් මට chat එකට දාන්න ලියලා ඉවරයි කියලා. hands up එකක් හරි දාන්න ලියලා ඉවර නම්. ඉවරයිනේ. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ කොටසට යමුද ලියාගන්න. ඊළඟට ලියාගන්න මාතෘකාවක් විදිහට පරිගණකය තොරතුරු පද්ධතියකි. පරිගණකය තොරතුරු පද්ධතියකි. තොරතුරු පද්ධතියකි. පරිගණකය තොරතුරු පද්ධතියකි. මොකක්ද පුතේ තොරතුරු පද්ධතියක් කියන්නේ? මොකක්ද තොරතුරු පද්ධතියක් කියන්නේ? දැන් පද්ධති නම් අපි දන්නවා. තොරතුරු පද්ධතියක් කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. එහෙනම් පරිගණකය කියන්නේ තොරතුරු පද්ධතියක්. ලියාගමු යටතේ දත්ත තොරතුරු බවට පත් කිරීම. දත්ත තොරතුරු බවට පත් කිරීම තොරතුරු පද්ධතියක කාර්ය වේ. දත්ත තොරතුරු බවට පත් කිරීම තොරතුරු පද්ධතියක කාර්ය වේ. දත්ත තොරතුරු බවට පත් කිරීම තොරතුරු පද්ධතියක කාර්ය වේ. දත්ත තොරතුරු බවට පත් කිරීම තොරතුරු පද්ධතියක කාර්ය වේ. ඒ අනුව පරිගණකයේද තොරතුරු පද්ධතියක් වේ. ඒ අනුව පරිගණකයේද තොරතුරු පද්ධතියක් වේ. ඒ අනුව පරිගණකයේද තොරතුරු පද්ධතියක් වේ. හරි. ඊළඟට අපි යනවා ටිකක් වෙනස් විදිහේ වැඩකට. අපි එක එක තොරතුරු පද්ධති අරගෙන එතන තියෙන ආදාන මොනවද? එතන තියෙන ක්‍රියාවලි මොනවද? එතන තියෙන ප්‍රතිදාන මොනවද කියන දේ ගැන කතා කරන්න යන්න ඊළඟට. පැහැදිලිද? මේ ටික ලියාගෙන ඉවර කරගෙන මට කියන්න.
ATM මැෂින් වලට ගිහින් තියෙන අය කෝ බලන්න. ATM මැෂින්. ATM කාඩ් එකක් පාවිච්චි කරලා සල්ලි ගන්නව දැකලා තියෙන අය අත උස්සන්න බලන්න. ඔව් ගොඩක් අය දැකලා ඇති නේද? දෙමාපියෝ එක්ක ගිහිල්ලා ඇති. අම්මලාගේ කාඩ් ඉල්ලගෙන සල්ලි අරගෙන ඇති නේද? එතකොට ATM කාඩ් එකකින් අපි ATM මැෂින් එක කියන්නේ පරිගණක පද්ධතියක්. එතන තියෙන විශේෂ තොරතුරු පද්ධතියක්. එතකොට එතනට අපිට දෙන්න පුළුවන් දත්ත වගේක්. අර කාඩ් එකෙන් අපි දෙන්නේ දත්ත. කාඩ් එකේ තියෙනවා දත්ත ටිකක් ඒක අපි තොරතුරු පද්ධතියට දෙනවා. ඊට පස්සේ ආ එළියට දෙනවා තොරතුරු. දැන් පොඩ්ඩක් තනියම හිතන්න. මම තාම හරියට කිව්වේ නැති නිසා පොඩ්ඩක් තනියම හිතන්න. තොරතුරු පද්ධතියක් විදිහට මේ ATM යන්ත්‍රය ගත්තොත් මේ එතන අපි සල්ලි අරගෙන බැලන්ස් එක බලන සිද්ධිය මුදල් අරගෙන බැලන්ස් එක බලන සිද්ධිය ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන ඔස්සේ විස්තර කරන්න කිව්වොත් මොනවද ඔයාලට කියන්න පුළුවන්? ඉන්පුට්, ප්‍රොසෙස්, අවුට්පුට්. ඔය විදිහට කියන්න කිව්වොත් මොනවද ඔයාලට කියන්න පුළුවන්? ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන. ඉන්පුට් හරියට හරි. රවීෂා නියමටම කිව්වා. ATM එකෙන් සල්ලි ගන්න කොහොමද? ඒක දන්නේ නැද්ද? ATM එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ ඩෙබිට් කාඩ් එක මැෂින් එකට ඇතුළත් කරන්න. මැෂින් එකට ඇතුළත් කරාම එයාලා අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. අපේ ලැන්ග්වේජ් එක, පින් නම්බර් එක වගේ දේවල්. පින් නම්බර් එක දුන්නට පස්සේ එයා සකස් කිරීමක් කරනවා ඇතුලේ. මේක ඔතෙන්ටිකේට් කරනවා. මේක හරි අයිතිකාරයාගේද කියලා මේක සකස් කරලා බලනවා. ඊට පස්සේ එළියට දෙනවා අපිට අවශ්‍ය දේවල්. මුදල්, බැලන්ස් එක, ඔන්න ඔය වගේ දේවල්. හරි. දැන් ඔන්න මම සංසිද්ධිය බොහොම හොඳට පැහැදිලිව කිව්වා. හරිද? සංසිද්ධිය පැහැදිලිව කිව්වා. දැන් මට කියන්න මෙතන තියෙන ඉන්පුට් මොනවාද? ප්‍රොසෙස් මොනවාද? අවුට්පුට් මොනවාද කියලා. ATM එකෙන් සල්ලි අරන් නැති අය ඔන්න දැම්ම අම්මලත් එක්ක ගිහිල්ලා සල්ලි හිම අරගෙන බලන්න ඕනේ. ඕවා ඉගෙන ගන්න ඕනේ ළමයි වුණාම. දැන් IT කරන අයනේ ටෙක්නොලොජි එකත් එක්ක හැම වෙලේම සම්බන්ධ වෙන්න ඕන. මම ගිය සතියේත් කිව්වේ අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න ඕන. ඔයාලගේ এডুকেෂන් පැත්ත වැඩි දියුණු කරගන්න නේද? ලයිෆ් ස්ටයිල් එක හදාගන්න ටෙක්නොලොජි එකත් එක්ක. එතකොට අපිට ලේසි වැඩ කරගෙන යන්න. ප්‍රොසෙස් ගිණුම් හඳුනා ගැනීම බොහොම හොඳයි. අවුරුදු 18න් තමයි කාඩ් එක හදාගන්න පුළුවන් වෙන්නේ. තව ඉන්න වෙනවා කට්ටියට.
output මුදල් receipt පත පහමාර වෙනකන් අපි ක්ලාස් එක කරමු. ඔය වගේ දේවල් තමයි output විදිහට ගන්න වෙන්නේ. QR code දැකලා තියෙනවද? මෙන්න මේ වගේ QR code ඔයාලා සමහර විට පොත් පිටිපස්සේ එහෙම තියෙනවා දැකලා ඇති. නේද? අපි ගන්න ප්‍රොඩක්ට් වල ගොඩක් වෙලාවට QR code තියෙනවා. දැන් මම මෙතන පොතක් ඔයාලට පෙන්නුවොත් බාර් එකක් තියෙන එක නා. මේකේ තියෙනවා බාර් එකයි QR එකයි දෙකම. පේනව නේද? මේ QR එකයි බාර් එකයි දෙකම තියෙනවා. දැන් QR code එකක් ගත්තොත් මොනවද මේ QR එකේ තියෙන්නේ? අපිට මේක දිහා බලලා තීරණයක් ගන්න පුළුවන්. මේකේ නම් තියෙනවා මෙයා ඉපදිච්ච අවුරුද්ද. මෙන්න මෙතන තියෙනවා ෆෝන් නම්බර එක. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මේක රීඩ් කරන්න අපිට බෑ. විශේෂ software එකකට තමයි මේක රීඩ් කරන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන්නේ මොනවද? data ද information ද? මෙතන තියෙන්නේ data ද information ද? මෙතන තියෙන්නේ data දත්ත. මෙතන තියෙන්නේ දත්ත. ඔන්න ආදානය කරනවා QR කේතය. QR කේතය. ක්‍රියාවලියකට ලක් කරනවා. ක්‍රියාවලියට ලක් කරනවා. මොකක්ද ක්‍රියාවලිය? ක්‍රියාවලිය මොකක්ද? මේක කියවනවා. මෙන්න මේ විදිහට මෙන්න තියෙනවා ක්‍රියාවලිය. ක්‍රියාවලිය. ඊළඟට එළියට දානවා අපිට පුළුවන් වෙබ් ඇඩ්‍රස් එකක් QR කෝඩ් එකකට හදන්න, ටෙලිෆෝන් නම්බර් එකක්, ඇඩ්‍රස් එකක් කෙනෙක්ගේ අපිට QR කෝඩ් හදන්න පුළුවන්. QR කෝඩ් එකක් ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් පුතේ. හරිද? මම ඔයාලට ලින්ක් එකක් දෙන්නම්. QR code generator. ගොඩක් හොඳ සයිට් එකක් තිබ්බා මට මතක නෑ මොකක්ද කියලා ඒක. මම ඔයාලට ලින්ක් එක chat එකටත් දාන්නම්. WhatsApp වලත් තියෙන්නේ ඔය තියෙන්නේ මතක් කරේ හොඳම දෙයක්. නේද? WhatsApp වලත් අපිට තියෙනවනේ. මේ තියෙන්නේ URL එකට, ඒ කියන්නේ link එකට, text එකට, contact, phone number, SMS මේ ඕන එකට QR code එකක් generate කරගන්න පුළුවන්. දැන් මම මොකක් හරි number එකක් type කරනවා කියලා හිතමු. මේ බලන්න ඒ අනුව එයා QR එක generate කරගන්න. අපිට මේක save කරගන්න පුළුවන්. මෙතනින් download කරගන්න පුළුවන්. පැහැදිලිද? Telegram වල මේ හැම එකකම තියෙනවා. ඔන්න QR. එතකොට QR code එකේ තියෙන ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන වෙන් කරන්න උන පුළුවන්ද? පුළුවන්ද? chat එකට පොඩ්ඩක් දාන්න පුළුවන්ද කියලා?
පුළුවන්. බොහොම හොඳයි. නියමයි. හරි. එහෙමනම් අපි යමු විභාග ප්‍රශ්නයකට. මෙන්න මේක. මේක ප්‍රශ්නේ ටිකක් මම වෙනස් කරනවා. හරිද? මෙයා ප්‍රශ්නේ අහන්නේ ආදාන මොනවද කියලා විතරයි. හැබැයි මේ සිද්ධි තුන ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන විදිහට ඔයාලා වෙන් කරන්න ඕනේ. මොකක්ද ප්‍රශ්නේ? මම ස්ක්‍රීන් එකත් ෂෙයා කරන්නම් ඔයාලට. කාර්යාලයේ ආපන ශාලාවක කළමනාකාරීත්වය තම ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට අදහස් කරයි. මෙහි පළමු පියවර වශයෙන් දිවා ආහාර වේලාවදී සියලු දෙනාට ආහාර සැපයීම සඳහා කොපමණ වේලාවක් ඒ විවෘත කර තැබිය යුතුද යන්න සොයා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් අදාළ මෘදුකාංග සමග පහත සඳහන් දත්ත පරිගණකයට ආදානය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. දිවා ආහාර වේලාවේදී ආපන ශාලාව භාවිතා කරන ගනුදෙනුකරුවන් ගණන. මුදල් අය කැමිවරුන් ගණන. ගනුදෙනුකරුවන් පෝලිමේ රැඳී සිටින්නා වූ සාමාන්‍ය කාලය. මෙහෙම කරමු අපි. ප්‍රශ්නයක් විදිහටම ලියාගමු. සටහන් පොතේ නෙවෙයි මේ ටියුට් එක ලියන පොතේ නෙවෙයි සටහන් පොතේම ලියාගමු. අපි පුංචි ප්‍රශ්නයක් කරලම අද පාඩම ඉවර කරමු. ලියාගන්න. පහත දැක්වෙන සංසිද්ධි සලකා බලන්න. 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 මෙහි ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන පැහැදිලිව වෙන් කර හඳුන්වන්න. මෙහි ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන පැහැදිලිව වෙන් කර හඳුන්වන්න. හරිද? පළවෙනි සිද්ධිය ලියා ගන්න. මේ ප්‍රශ්නෙම පොඩ්ඩක් වෙනස් කරලා මම දෙන්නේ. ආපන ශාලාවක මුදල් අය කැමි වෙත. 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 තම ආහාර ඇණවුම ලබා දුන් විට
තම ආහාර ඇනවුම ලබා දුන් විට තම ආහාර ඇනවුම ලබා දුන් විට තම ආහාර ඇනවුම ලබා දුන් විට අය කැමි විසින් ගණනය කිරීම සිදු කර අදාළ බිල්පත නිකුත් කරයි. ගණනය කිරීම සිදු කර අදාළ බිල්පත නිකුත් කරයි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඔතන තියෙන ඔයාලත් කෙටියෙන් ලියන්න එපා. ආදාන ප්‍රතිදාන ක්‍රියාවලි. වචනෙම ලියන්න. ආදානය වෙන් කරගන්න පුළුවන් වෙයිද? දැන් පුතේ මුදල් අය කැමි වෙත යනවා. මාළු බනිස් 1යි. වඩේ 1යි. තව මොනවද? ප්ලේන් ටියයි. තව මොනවද ඕනේ? කියන්න ඉක්මනට කියන්න අරන් දෙනවා. කේක් කෑල්ලයි. තව එච්චරයිද ඇතිද? එඩිය කණ්ඩ කැමැත්තක් නැති ළමයි වගේනේ. හරි ඒ ඇති. හා. ඒ ටික තමයි ආදානය. අවශ්‍ය ආහාර ලයිස්තුව. අවශ්‍ය ආහාර ලයිස්තුව. එයා මොකද කරන්නේ? එයා ගාව තියෙනවා පොස් එකක්. point of sale එකක්. මොනවද point of sale කියන්නේ? අර බිල් කරන්න පුළුවන් මැෂින් එක. එයා ගාව තියෙනවා. ඒකට එයා මේ data ටික ඇතුළත් කරනවා. ප්ලේන් ටියයි, මාළු පාන් එකයි, වඩේ එකයි ඔය විදිහට ඇතුළත් කරනවා. හරිද? කෝඩ් තියෙනවා. ඒ කෝඩ් එක ටයිප් කරනවා. ඊට පස්සේ ක්‍රියාවලියක් මේක සිද්ධ වෙනවා. මොකද්ද? ගණන සෑදීම. අවුට්පුට් විදිහට එළියට එනවා මොනවද? බිල්පත. බිල්පත එළියට එනවා. බිල්පත එළියට එනවා. තේරුණාද? ලියාගමු අපි. තේරුණාද පුතේ දැන්? තේරුණාද? අපි ඇතුළට දෙන දේ ආදානය. ඒ ආදාන පුතේ data. ඒ ආදාන data.
ක්‍රියාවලියකින් පස්සේ එළියට එන දේ information. 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 ප්‍රතිදාන. පැහැදිලිද? ලියාගෙන ඉවර කරලා hands up එකක් දාන්න මට. දැන් පුතේ අපි එහෙනම් විභාග ප්‍රශ්නයකට යමු. මෙන්න ඒ වගේ ආපන ශාලාවකම කතන්දරයක් තියෙනවා. මේ ප්‍රශ්නේ කියවලා උත්තරේ හොයන්න. A B C මේවා අතරින් ආදානය කරන්න ඕනේ මොනවද කියලා අහනවා. ඒත් ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය කියන තුනටම අදාළ දේවල් මෙතන තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ මුලින් ඉඳන් හොඳට කියවලා උත්තරයක් තෝරන්නකෝ. උත්තරේ දාන්න chat එකටත්. කලබල වෙන්න එපා. හොඳට උත්තර තෝරන්න. හොඳට කල්පනා කරන්න. හැමෝම වගේ හරි උත්තරද දෙන්නේ ඔව්. කොහොම හොඳයි. ඔක්කොමලා හරි උත්තර දැනට දීලා තිනවා. මායා, මෙත්මල්, රවීෂ ආයි හිතන්න. රවීෂාද රවීෂද මන්ද. ආයෙම හිතන්න පොඩ්ඩක්. මම ප්‍රශ්නේ කියවන්නම්. කාර්යාලීය ආපන ශාලාවක කළමනාකාරීත්වය තම ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට අදහස් කරයි. මෙහි පළමු පියවර වශයෙන් දිවා ආහාර වේලාවේදී සියලුම දෙනාට ආහාර සැපයීම සඳහා කොපමණ වේලාවක් ඒ විවෘත කර තැබිය යුතුද යන්න සොයා ගැනීමට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් අදාළ මෘදුකාංග සමග පහත සඳහන් දත්ත පරිගණකයට ආදානය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. දැන් එයාලා මොකක්ද බලන්න යන්නේ? ගුණාත්මක සේවයක් දෙන්න හැමෝටම ආහාර දෙන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියන එක තමයි එයාලා බලන්න යන්නේ. එතකොට පුතේ දිවා ආහාර වේලාවේදී ආපන ශාලා භාවිතා කරන ගනුදෙනුකරුවන් ගණන පැහැදිලිවම ඩේටා එකක් වෙනවනේ අපිට. පැහැදිලිවම ඩේටා එකක්. මෙයා අනිවාර්යෙන්ම අපිට අවශ්‍යමයි. කොච්චර ගනුදෙනුකාරයෝ ගානක් ඉන්නවද? කොච්චර වෙලාවක් ගත වෙනවද මුළු වෙලාව? ඊට පස්සේ කොච්චර අය කැමිවරු ප්‍රමාණයක් ඉන්නවද කියන එකත් වැදගත්. නේද? මෙයත් එතනදී අවශ්‍ය වෙන ඩේටා එකක්. එතකොට මේ දෙන්නම ආදාන තමයි. මේ දෙන්නම ආදාන තමයි. ගනුදෙනුකරුවන් පොලිමේ රැඳී සිටිනා වූ සාමාන්‍ය කාලය. සාමාන්‍ය කාලය නිකන් හොයන්න පුළුවන්ද? බෑ. සකස් කිරීමක් අනිවාර්යෙන් මෙතන තියෙනවා. එහෙනම් පුතේ මෙයා ඉන්ෆෝමේෂන් එකක්. එහෙනම් පුතේ මෙයා ඉන්ෆෝමේෂන් එකක්. පැහැදිලිද?
එහෙනම් අපෙන් අහන්නේ ආදාන කරන්නේ අපි දන්නවා data. ආදාන කරන්නේ data. එහෙනම් A සහ B පමණි කියන උත්තරේ ගන්න පුළුවන්. A සහ B පමණි කියන උත්තරේ ගන්න පුළුවන්. රවිෂා තේරුණාද පුතේ? වරද්දපු අයට තේරුණාද දැන්? මම එක එක්කෙනා ගැන හොයලා බලන්නේ මේ මම කැමති හැමෝටම මේකක් අරන් දෙන්න. නිකන් පුළුවන් අය විතරක් ප්‍රමෝට් කරගෙන නේද මගේ ක්ලාස් එකට ආව පුළුවන් අය හින්දා මෙන්න මෙච්චර ප්‍රතිඵලයක් තියෙනවා කියලා මට වැඩක් නැහැ. මට ඕනේ හැමෝටම හොඳ පාස් එකක් අරන් දෙන්න. ඒක නිසා තමයි මම එක එක්කෙනා ගානේ උත්තර දෙන්න, ඔයාලගේ වැරදි ඒවා නැවත හදාගන්න එහෙම කියලා කියන්නේ හැමෝම ගැන බලන්න ඕන නිසා. ඔයාලා චුට්ටක් දුර්වලයි නම් බය වෙන්න එපා, දුක් වෙන්න එපා. අභියෝග හමුවේ පලා යන්න එපා. මම හැමදාම කියන දෙයක්. ටිකක් දුර්වලයි නම් වැඩිපුර මහන්සි වෙන්න අනිත් අයට සාපේක්ෂව. එතකොට ඔයාලටත් ඒ මට්ටමට එන්න පුළුවන්. එහෙම නැතුව අනේ මට බෑ කියලා අතෑරලා දාලා යන එක නෙවෙයි වීරකම කියන්නේ. ඒක වෙනුවෙන් ඔයාලා සටන් වදින එක. පුළුවන් වෙනකන් උත්සාහ කරන එක තමයි තියෙන්න ඕන ලක්ෂණය. එහෙම වුණොත් තමයි ඔයාලට ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ. හැමෝම එහෙමයි පුතේ. ආරම්භයේ පටන් ගැනීම හරිම අමාරුයි, දුෂ්කරයි, කර්කශයි. හරිද? එතකොට ටිකෙන් ටික එක පාට සාර්ථක කෙනෙක් වෙන්න බෑ. පොඩි ස්ටෙප්ස් ඉස්සරහට ගිහිල්ලා ටික තමයි අපි ජීවිතේ සාර්ථක කරගන්න වෙන්නේ. ඒක මැජික් එකක් වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට එක දිගට කැප වෙන්න ඕනේ අපි. එක දිගට කැප වෙලා එක දිගට මහන්සි වුණොත් ඔයාලගේ විභාගේ විතරක් නෙවෙයි ඔයාලගේ ජීවිතේම සාර්ථක කරගන්න පුළුවන්. අපි විභාගේ බෑ මට එහෙම බෑ එහෙම කියලා හිතන එක ජීවිතේ හැමතැනදීම ඇප්ලයි කරනවා. එතකොට හැමදාම ජීවිතේ එකම තැන පල් වෙවි තමයි තියෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම අරමුණු තියාගෙන ඒවට යන්න මහන්සි වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි විවරණයක් ලියා ගමුද 6 වෙනි ප්‍රශ්නෙට. දැන් ඔන්න තව ප්‍රශ්න ටිකක් එකතු වෙනවා ඔයාලට ගෙදරදී කරන්න. දැන් හෝම්වර්ක් දෙන්න පුළුවන්. ලියා ගමු. 6 ප්‍රශ්න අංක 6 මෙම ප්‍රශ්නයට අදාළව මෙම ප්‍රශ්නයට අදාළව ආදානය කළ යුත්තේ A සහ B පමණි. A සහ B පමණි. C ප්‍රතිදානයකි. C ප්‍රතිදානයකි. C ප්‍රතිදානයකි. C ප්‍රතිදානයකි. ඔයාලට ගෙදරදී කරන්න ප්‍රශ්න කිහිපයක් දෙනවා පුතේ මම. 2010 දෙවැනි ප්‍රශ්නය ලියා ගන්න හෝම්වර්ක් විදිහට 2010 දෙවැනි ප්‍රශ්නය 2010 දෙවැනි ප්‍රශ්නය 2012 දෙවැනි ප්‍රශ්නය 2012 දෙවැනි ප්‍රශ්නය 2012 11 වෙනි ප්‍රශ්නය 2012 11 වෙනි ප්‍රශ්නය 2013 25 වෙනි ප්‍රශ්නය 2013 25 වෙනි ප්‍රශ්නය 2014 අනේ ඒක බෑ 2014 එක නෑ 2017 ඒකත් බෑ 2018 17 වෙනි ප්‍රශ්නය 2018 17 වෙනි ප්‍රශ්නය 2018
දෙවෙනි කොටසක් තියෙනවා ඊළඟට 2007 දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ 1යි 2යි 2017 දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ 1යි 2යි තියෙන ලියා ගන්න. ඊළඟට 2008 දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි අණු කොටස මෙන්න මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්න ලියා ගන්න. ප්‍රශ්න අංකය දාගෙන පාස් පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන මේ ප්‍රශ්න ටික කරන්න. ටියුට් එක හම්බුනේ නැත්නම් ලබන සතියේ වෙනකොට. මේකත් පුළුවන්. 2010 දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි අණු කොටස. මේකත් කරන්න. මේකත් පුළුවන්. 2016 දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි අණු කොටස. ඊළඟට මේ ප්‍රශ්නෙත් පුළුවන් 2017 දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. මම ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරගෙන ටියුට් යවන දවස ගැන චුට්ටක් අහන්නම්. එහෙම නැති වුණොත් ඔයාලට පහසු වෙන්න මම මේකේ සොෆ්ට් කොපි එක ගෲප් එකට දාන්නම්. හොඳද? එහෙම කරමු අපි. හරි. ඔතනින් ඉවරයි අපේ හෝම්වර්ක් ටික. එහෙමනම් අද පාඩම හොඳට කට්ටිය කරා. ඔක හොඳට නැවත නැවත බලා ගන්න. පළවෙනි කොටස් වලට විවරණ ලියන්න ඕනේ. විවරණ ලියන්න ඕනේ. උත්තරෙත් තෝරලා විවරණයක් ලියන්න. මේවට දෙවෙනි කොටස් වලට උත්තරේ විතරක් ලියුවම ඇති. එතකොට එහෙනම් ලබන සතියේ පුතේ වැඩ ටිකක් කරගෙන අනිවාර්යෙන්ම පන්තියට වෙලාවටම සම්බන්ධ වෙමු. හරි. එහෙනම් යාළුවන්ටත් අපේ පන්තිය ගැන කියලා යාළුවෝ ටිකත් එකතු කරගන්න නේද? තමයි අර තනියම ගොඩ යන්න හැම වෙලෙම උත්සාහ කරන්න එපා. තව කෙනෙක්ට උදව්වක් කරන්න. දන්නේ නැති පාඩම් තියෙනවා නම් ඔයාලා යාළුවන්ගෙන් අහගන්නවා වගේම ඔයාලා දන්න දේවල් යාළුවන්ට කියලා දෙන්න. ඒක හොඳ ලක්ෂණයක්. ඔයාලට ඔයාලගේ සබ්ජෙක්ට් නොලෙජ් එක වැඩි දියුණු කරගන්න ඒක උදව්වක්. පහනකින් තවත් පහනක්
පත්තු කරොත් මොකද වෙන්නේ? ඒ පහනේ ආලෝකය වැඩි වෙනවා මිසක් ඒක පහනට හානියක් නෙවෙයි. ඒ වගේ තමයි දැනුම බෙදනකොට ඔයාලගේ දැනුම එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේ ඔයාලත් පුළුවන් හැමෝටම උදව් කරන්න. පන්තිය ගැනත් කියන්න, වැඩ කරන්න, මහන්සි වෙන්න, අරමුණක් හදාගන්න, තමන් යන තැන මොකක්ද කියලා මේ සතියේ කල්පනා කරන්න. එහෙනම් ලබන සතිය එනකොට ලස්සන්ට වැඩ ටික කරන් එන්න. ආයිබෝන් පුතේ. තෙරුවන් සරණයි හැමෝටම.